එතකොට මේ ප්‍රතික්‍රියා මාලාවට කියන තුන්වෙනි ප්‍රතික්‍රියා මාලාවට කියන නම තමයි ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියලා කියන්නේ. එතනදි වෙන්නේ ATP නිෂ්පාදනය වීමක්. ATP නිෂ්පාදනය වන ක්‍රියාවලියට අපි කියන ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය කියන එක අපි ඉස්සරහට බලමු. දැන්ට මතක තියාගන්න ඕන ඕගොල්ලෝ සෛලීය ශෝෂණය කියන එක සරලව මේ වගේ අපි ලිව්වට සෛලීය ශෝෂණය කියන එක සරලව මෙන්න මේ විදිහට ලිව්වට සෛලීය ශෝෂණයේ ප්‍රධාන ප්‍රතික්‍රියා මාලාවන් තුනකින් සමන්විත වෙනවා. පළවෙනි ප්‍රතික්‍රියා මාලාවට අපි කියනවා ග්ලයිකොලිසිය කියලා. දෙවෙනි ප්‍රතික්‍රියා මාලාවට අපි කියනවා ක්‍රේබ්ස් චක්‍රය කියලා. තුන්වෙනි ප්‍රතික්‍රියා මාලාවට අපි කියනවා ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියලා. පැහැදිලිද? එතකොට ග්ලයිකොලිසිය සිද්ධ වෙලා ඒකේ ප්‍රතිඵල ටික එනවා ක්‍රේබ්ස් චක්‍රයට. ඊට පස්සේ ක්‍රේබ්ස් චක්‍රය සිද්ධ වෙලා ඒකේ ප්‍රතිඵල ටික එනවා ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයට. ඔන්න ඔය විදිහට තමයි සෛලීය ශෝෂණය වෙන්නේ. හරි. එතකොට මයිටොකොන්ඩ්‍රියා මේ පූරකයේ තියෙන්නේ මොනවට අවශ්‍ය වෙන එන්සයිම්ද? ක්‍රේබ්ස් චක්‍ර ප්‍රතික්‍රියා මාලාව සඳහා අවශ්‍ය වෙන එන්සයිම තමයි මයිටොකොන්ඩ්‍රියා මේ පූරකයේ තියෙන්නේ. පැහැදිලිද? ඒ වගේමයි මයිටොකොන්ඩ්‍රියා මේ අභ්‍යන්තර පටලවල තියෙන හරි එන්සයිම සහ ප්‍රෝටීන. මම කියවනේ අභ්‍යන්තර පටලවල එන්සයිම තියෙනවා කියලා. එන්සයිම සහ එන්සයිම වලට අමතරව විවිධ ප්‍රෝටීන වර්ගක් තියෙනවා. ඒවා දායක වෙන්නේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියන ප්‍රතික්‍රියා මාලාව සඳහා. කියන එක පැහැදිලිද? හරි. අපි යටතේ ලියාගමු. යටතේ ලියන්න මෙහෙම. මයිටොකොන්ඩ්‍රියා මේ පූරකයේ පවතින එන්සයිම 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 සවායු ශෝෂණයෙහි ක්‍රෙබ්ස් චක්‍ර ප්‍රතික්‍රියා සඳහා අවශ්‍ය වේ. මයිටොකොන්ඩ්‍රියා මේ පූරකයේ පවතින එන්සයිම සවායු ශෝෂණයේ මයිටොකොන්ඩ්‍රියා මේ පූරකයේ පවතින එන්සයිම සවායු ශෝෂණයේ ක්‍රෙබ්ස් චක්‍ර ප්‍රතික්‍රියා මාලාව සඳහා ක්‍රෙබ්ස් චක්‍ර ප්‍රතික්‍රියා මාලාව සඳහා අවශ්‍ය වේ. 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 පැහැදිලිද? හරි. ඊළඟ පොයින්ට් එක සවායු ශෝෂණයේ අවසාන ප්‍රතික්‍රියා මාලාව වන 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 ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය සහ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය සහ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය සහ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය සහ එහිදී සිදුවන ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය සඳහා එහිදී සිදුවන ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය සඳහා එහිදී සිදුවන ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය සඳහා මේ ප්‍රතික්‍රියා මාලාවට කියන්නේ අපි ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. ඒකෙදි වෙන්නේ ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය කියන සංසිද්ධිය. අපි ඒක ඉස්සරහට බලමු. හරි. එතකොට මතක තියාගන්න සවායු ශෝෂණයේ අවසාන ප්‍රතික්‍රියා මාලාව වන ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය සහ එහිදී සිදුවන ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය සඳහා අවශ්‍ය එන්සයිම සහ ප්‍රෝටීන 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 සංමුන්ත අංශු ආශ්‍රිතව මියර මත පිහිටා ඇත. 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 පැහැදිලිද? හරි. මෙච්චරයි අපි ඔබෙන් බලාපොරොත්තු වන ප්‍රධාන කරුණු වෙන්නේ. හරි. ඒතර මතක තියාගන්න ඔබේ විභාගෙදී අහුවොත් එහෙම මයිටොකොන්ඩ්‍රියා මේ සූක්ෂම ව්‍යුහය විස්තර කරන්න නැත්නම් දල ව්‍යුහය විස්තර කරන්න කියලා මේ දක්වා තියෙන පොයින්ට්ස් ටික ලිව්වා නම් රූප සටහනක් ඇඳලා ආසන්න වශයෙන් ඔයගොල්ලෝ ලකුණු 100ක වගේ ප්‍රමාණයක් හිමි වෙනවා. හරි. නමුත් මයිටොකොන්ඩ්‍රියම ගැන මීට වඩා තව කරුණු කිහිපයක් ඔයාලා දැනගන්න ඕනේ. ඒ මොනවද? ඒ තමයි MCQ points. එහෙනම් වෙනම මාතෘකාවක් දාගන්න MCQ points කියලා. හරි. මයිටොකොන්ඩ්‍රියම ගැන දැනගන්නවා. තව MCQ points වගේක් තියෙනවා. ඒ ටිකත් අපි ලියාගමු. හරි. පැහැදිලිද? හරි. ඔයාලට මේවා ව්‍යුහගතවල සහ බහුවර්ණ ප්‍රශ්නවලදී ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා. පැහැදිලිද? හරි. දැන් මම මේක පටන් ගද්දිම වාක්‍යයක් ලියුවානේ ශූන්‍යාස්තික සෛලවල බහුලතම ඉන්ද්‍රිකාවකි. ශූන්‍යාස්තික සෛලවල බහුලතම ඉන්ද්‍රිකාවකි. ඔන්න විභාග ප්‍රශ්නේ මෙහෙම අහනවා.
සියලුම ශූන්‍යස්තික සෛලවල මයිටොකොන්ඩ්‍රියම අත්‍යවශ්‍ය ඉන්ද්‍රිකාවක් වේ. සියලුම ශූන්‍යස්තික සෛලවල මයිටොකොන්ඩ්‍රියම තියෙනවද? සියලුම ශූන්‍යස්තික සෛලවල මයිටොකොන්ඩ්‍රියම තියෙනවද? අංක 1 වැරදි. හරි? ඒ වාක්‍ය වැරදි. ඇයි ඒ වාක්‍ය වැරදි? සියලුම ශූන්‍යස්තික සෛල කිව්වහම ජීවී සෛලත් වෙනවා, අජීවී සෛලත් වෙනවා. අජීවී සෛලවල සෛලප්ලාස්මයක් නැතුව සෛලප්ලාස්මයේ තියෙන ඉන්ද්‍රිකාවක් වන ද්විපටලමය මයිටොකොන්ඩ්‍රියම තියෙන විදිහක් ඇත්තෙම නැහැ. සියලුම ශූන්‍යස්තික සෛලවල මයිටොකොන්ඩ්‍රියම අත්‍යවශ්‍ය ඉන්ද්‍රිකාවක් වේ කියලා කිව්වොත් වැරදි. එහෙනම් මෙහෙම කිව්වොත් සියලුම ජීවී ශූන්‍යස්තික සෛලවල මයිටොකොන්ඩ්‍රියම අත්‍යවශ්‍ය ව්‍යුහයක් වේ කියලා කිව්වොත් ඒකත් වැරදි. ඇයි? හැම ජීවී සෛලයකම මයිටොකොන්ඩ්‍රියම ඇත කියන වාක්‍ය වැරදි. ඇයි වරදින්නේ? සමහර ජීවී සෛල තියෙනවා ඒවල එකම මයිටොකොන්ඩ්‍රියමක්වත් නැහැ. දර්ශී උදාහරණය තමයි පරිණත මානව රතුරුදිරාණුව. හරි? පරිණත මානව රතුරුදිරාණුව මට අඳින්න ඉඩක් නැහැ. මම මෙතන ඇඳලා පෙන්නන්නම්. හරි? පරිණත මානව රතුරුදිරාණුව. මේ කියන්නේ මෙන්න මේක තමයි පරිණත මානව රතුරුදිරාණුව. මේ පැත්තෙන් බලපුවහම පේන විදිය. හරි? මේක ඉස්සරහින් බලපුවහම පේන්නේ අපිට මෙන්න මේ වගේ. හරි? පරිණත මානව රතුරුදිරාණුව. මතක තියාගන්න. පරිණත මානව රතුරුදිරාණු සෛලය ඇතුලේ මොනව නැද්ද? න්‍යෂ්ටියකුත් නැහැ. න්‍යෂ්ටියකුත් නැහැ. මොනව නැද්ද? මයිටොකොන්ඩ්‍රියා එකක්වත් නැහැ. මයිටොකොන්ඩ්‍රියා එකක්වත් නැහැ. ඇයි මේ මයිටොකොන්ඩ්‍රියා එකක්වත් නැත්තේ? ළමයි මයිටොකොන්ඩ්‍රියා තිබ්බනම් මේකේ මෙයා අරගෙන යන ඔක්සිජන් ටික ඔක්කොම මයිටොකොන්ඩ්‍රියාම අරන් ඉවර කළා දානවනේ. හොඳට බලන්න මේ මයිටොකොන්ඩ්‍රියම අවශ්‍ය වෙනවා සෛලීය ශෝෂණය සඳහා. සෛලීය ශෝෂණයේදී ඕගොල්ලෝ දාන ඔක්සිජන් වැය වෙනවා. බැරි වෙලා හරි මෙතන මයිටොකොන්ඩ්‍රියා තිබ්බනම් එහෙම හරි මෙයා හිමොග්ලොබින් වල අලවගෙන යන ඔක්සිජන් ටික මයිටොකොන්ඩ්‍රියම විසින්ම ප්‍රයෝජනෙට අරන් ඉවර වෙනවා. එහෙම වුණොත් රතුරුදිරාණුවෙන් හිමොග්ලොබින් 1000ක් රතුරුදිරාණුව තුලින් ඔක්සිජන් 1000ක් ගෙනියනවා නම් 1000ම රතුරුදිරාණුව ප්‍රයෝජනෙට ගත්තට පස්සේ දේහයේ අනෙක් කොටස් වලට ඔක්සිජන් සපය ගන්න රතුරුදිරාණුවට බැරි වෙනවනේ. මොකද එයා අරගෙන යනවා ඔක්සිජන් 1000ක්. එයා මොලේ ගාවට එද්දී එයාගේ ඇතුලේ තියෙන මයිටොකොන්ඩ්‍රියම විසින් අර 1000ම ප්‍රයෝජනෙට අරගෙන ඉවරයි. මොලේ ගාවට එද්දී රතුරුදිරාණුව එකම ඔක්සිජන් එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒතර මයිටොකොන්ඩ්‍රියම තිබිලා හරියන්නේ නැහැ. රතුරුදිරාණුක මයිටොකොන්ඩ්‍රියම තිබ්බොත් එහෙම හරියට ගඟට ඉනි කැපුවා වගේ වැඩක් වෙන්නේ කිසිම ප්‍රයෝජනවත් නැති වැඩක් වෙන්නේ. ඇයි? බොහොම අමාරුයි රතුරුදිරාණුව ඔක්සිජන් ටික අල්ල ගන්නවා. ඉලක්ක අවයවය ගාවට ගියාට පස්සේ ඔක්සිජන් බිඳුවක්වත් නැහැ. මයිටොකොන්ඩ්‍රියම ඇතුළේ ඒ කියන්නේ රතුරුදිරාණුව ඇතුළේ තියෙන මයිටොකොන්ඩ්‍රියම් වලින්ම ඒ ටික ප්‍රයෝජනට අරන් ඉවර වෙනවා. ඒක නවත්තන්න ඕන නිසා හොඳට මතක තියාගන්න රතුරුදිරාණු පරිණත වෙද්දී රතුරුදිරාණු වල මයිටොකොන්ඩ්‍රියම සියල්ලක්ම විනාශ වෙලා යනවා. එකම මයිටොකොන්ඩ්‍රියමක්වත් නැහැ. එතකොට සියලුම ශූන්‍යස්තික නැත්නම් සියලුම ජීවී ශූන්‍යස්තික සෛලවල මයිටොකොන්ඩ්‍රියම ඇත කියලා කිව්වොත් වැරදි. හරි? සියලුම ශූන්‍යස්තික සෛලවල මයිටොකොන්ඩ්‍රියා ඇත කියලා කිව්වොත් වැරදි. ඒකට හේතුව අජීවී සෛලවල නැහැ. සියලුම ජීවී ශූන්‍යස්තික සෛලවල මයිටොකොන්ඩ්‍රියම ඇත කියලා කිව්වොත් ඒත් වැරදි. රක්තාණුව කියලා කියන්නේ ශූන්‍යස්තික ජීවී සෛලයක්. නමුත් රක්තාණුවේ මොනව නැද්ද? එකම මයිටොකොන්ඩ්‍රියමක්වත් නැහැ. එකම මයිටොකොන්ඩ්‍රියමක්වත් නැහැ. පැහැදිලිද? MCQ පොයින්ට් එක ලියාගන්න මෙහෙම. හරි? MCQ පොයින්ට් ලියාගන්න. පහලින් පහලට ලියා ගන්න. හරි? පළවෙනි පොයින්ට් එක ලියා ගන්න මෙහෙම. සියලුම ශූන්‍යස්තික සෛලවල මයිටොකොන්ඩ්‍රියම ඇත. සියලුම ශූන්‍යස්තික සෛලවල මයිටොකොන්ඩ්‍රියම ඇත. වාක්‍ය වැරදි. වැරද්දක් දාගන්න. හරි? සියලුම ශූන්‍යස්තික සෛලවල මයිටොකොන්ඩ්‍රියම ඇත කියලා ලියලා වැරද්දක් දාගන්න. සියලුම ශූන්‍යස්තික සෛලවල මයිටොකොන්ඩ්‍රියම ඇත වැරදි. සියලුම ශූන්‍යස්තික සෛලවල මයිටොකොන්ඩ්‍රියම ඇත වැරදි. එතන ලියා ගන්න රතු පෑනෙන් ලියා ගන්න මෙහෙම. අජීවී ශූන්‍යස්තික සෛලවල දක්නට නොලැබෙන නිසා. ඒ වාක්‍ය වරදින්නේ අජීවී ශූන්‍යස්තික සෛලවල දක්නට නොලැබෙන නිසා. 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 ඒ නිසා සියලුම කියලා කියන්න බෑ. එහෙම කිව්වොත් වැරදි. හරි? ඊළඟ දෙවෙනි MCQ පොයින්ට් එක. සියලුම ජීවී ශූන්‍යස්තික සෛලවල මයිටොකොන්ඩ්‍රියා අන්තර්ගත වේ. 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 එහෙම කිව්වත් මේ වාක්‍ය වැරදි. ඇයි? ජීවී ශූන්‍යස්තික සෛලයක් තමයි මානව රතුරුදිරාණුව. මානව රතුරුදිරාණුව එකම මයිටොකොන්ඩ්‍රියමක්වත් නැහැ. පරිණත මානව රතුරුදිරාණුව එකම මයිටොකොන්ඩ්‍රියමක්වත් නැහැ. ඇයි මම මෙතන මේ පරිණත මානව රතුරුදිරාණුව ඒක එම්ෆසයිස් කරන්නේ ඇයි? ඒකට හේතුව තමයි
රතුරු දිරාණු නිර්මාණය වෙන මුල් කාලයේදී එයාට න්‍යෂ්ටියකුත් තියෙනවා මයිටොකොන්ඩ්‍රියමක් තියෙනවා. හරි ආ පරිණත වෙද්දී තමයි න්‍යෂ්ටියත් අයින් කළා දානවා මයිටොකොන්ඩ්‍රියම ටිකත් අයින් කළා දානවා. පැහැදිලිද යනවා ලියාගමු දෙවෙනි පොයින්ට් එක. සියලුම ජීවි සෛලවල මයිටොකොන්ඩ්‍රියම ඇත කියලා ගොත් ඒකත් වැරදි. හේතුව ලියා ගන්න. පරිණත මානව රතුරු දිරාණුව තුළ න්‍යෂ්ටි හෝ පරිණත මානව රතුරු දිරාණුව තුළ න්‍යෂ්ටියක් හෝ මයිටොකොන්ඩ්‍රියා අන්තර්ගත නොවේ. පරිණත මානව රතුරු දිරාණුව තුළ න්‍යෂ්ටියක් හෝ මයිටොකොන්ඩ්‍රියා අන්තර්ගත නොවේ. පරිණත මානව රතුරු දිරාණුව තුළ න්‍යෂ්ටියක් හෝ පරිණත මානව රතුරු දිරාණුව තුළ න්‍යෂ්ටියක් හෝ පරිණත මානව රතුරු දිරාණුව තුළ න්‍යෂ්ටියක් හෝ මයිටොකොන්ඩ්‍රියා අන්තර්ගත නොවේ. න්‍යෂ්ටියක් හෝ මයිටොකොන්ඩ්‍රියා අන්තර්ගත නොවේ. න්‍යෂ්ටියක් හෝ මයිටොකොන්ඩ්‍රියා අන්තර්ගත නොවේ. පැහැදිලිද? හරි. හරි. අනික MCQ පොයින්ට් එක තමයි සමහර ශූන්‍යෂ්ටික සෛල ගත්තොත් එම අපේ දේහයේ තියෙන අන්නේ සමහර ශූන්‍යෂ්ටික සෛලවල මයිටොකොන්ඩ්‍රියා අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් ගන්නම්කො හරි. මිනිසාගේ දේහයේ තියෙන සියලුම පේශී සෛලවල මයිටොකොන්ඩ්‍රියා අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. તો පේශී සෛලවල මයිටොකොන්ඩ්‍රියා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව ගත්තොත් එimhe ශුක්‍රාණු සෛලය කියලා එකක් තියෙනවා. ඔයගොල්ලෝ ඉස්සරහට උගන්වනවා. මේ ශුක්‍රාණු සෛලයේ තියෙන මධ්‍ය කොටස නැත්නම් මිඩල් පීස් කියලා එකක්. හරි. ආන් ඒකේ අති විශාල ප්‍රමාණයක් මයිටොකොන්ඩ්‍රියා තියෙනවා. පැහැදිලිද? එතකොට MCQ එකක් ඇහුවොත් මෙහෙම සෑම ශූන්‍යෂ්ටික සෛලයකම මයිටොකොන්ඩ්‍රියා නිකන් අර සාමාන්‍ය සංඛ්‍යාවක් ඇත නැත්නම් එක හා සමාන සංඛ්‍යාවක් ඇත වගේ වාක්‍යයක් ඒකත් වැරදි. ඒකට හේතුව ඇතැම් ශූන්‍යෂ්ටික සෛලවල මයිටොකොන්ඩ්‍රියා අති විශාල ප්‍රමාණයක් තියෙනවා. තව උදාහරණකින් මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඒ තමයි ශාක සෛල අතර තියෙනවා ෆ්ලෝයම පටකයේ සෛලයක් සහචර සෛලය කියලා. ඔන්න ඔය සහජන සෛලය ඇතුළේ ළම මයිටොකොන්ඩ්‍රියා අති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන ඇතැම් ශූන්‍යෂ්ටික සෛලවල මයිටොකොන්ඩ්‍රියා අධික ධාරිතාවයක් සහිතව අන්තර්ගත වෙනවා. ඒකට හේතුව එයාලට ලොකු ශක්ති ප්‍රමාණයක් ඕන වෙනවා. එයාලගේ කාර්යය සඳහා අපි ඒව ඉස්සරහදී ඒ කියන්නේ උදුරු අනාගතයේදී සාකච්ඡා කරද්දී බලමු. දැන්ට ලියලා තියාගන්න මෙහෙම MCQ පොයින්ට් එකක් ලියලා තියාගන්න. ඇතැම් ශූන්‍යෂ්ටික සෛලවල මයිටොකොන්ඩ්‍රියා අතිවිශාල සංඛ්‍යාවක් අන්තර්ගත වේ. ඇතැම් ශූන්‍යෂ්ටික සෛලවල මයිටොකොන්ඩ්‍රියා අතිවිශාල සංඛ්‍යාවක් අන්තර්ගත වේ. ඇතැම් ශූන්‍යෂ්ටික සෛලවල මයිටොකොන්ඩ්‍රියා අතිවිශාල සංඛ්‍යාවක් අන්තර්ගත වේ. අතිවිශාල සංඛ්‍යාවක් අන්තර්ගත වේ. ඇතැම් ශූන්‍යෂ්ටික සෛලවල මයිටොකොන්ඩ්‍රියා අතිවිශාල සංඛ්‍යාවක් අන්තර්ගත වේ. පැහැදිලිද? උදාහරණ कंकाल पेशी हर्क पेशी. उदाहरण कंकाल पेशी हर्क पेशी. शुक्राणु सैले मध्य कोटस कंकाल पेशी हर्क पेशी शुक्राणु सैले मध्य कोटस ඊට අමතරව ෆ්ලෝයම් පටකයේ සහචර සෛල. ඊට අමතරව ෆ්ලෝයම් පටකයේ සහචර සෛල. ඊට අමතරව ෆ්ලෝයම් පටකයේ සහචර සෛල. තේරුණාද? හරි. ඔය ටික MCQ points. හරි. ඔය ටික MCQ points. ඔය ටික මතක තියාගන්න යුතුයි ඔබ. හරි. තේරුණාද? හරි. දැන් තව වැදගත් කාරණාවක් කියන්නකෝ මෙන්න මෙහෙම. මේ විභාග MCQ paper එක අහලා තිබ්බා මෙන්න මෙහෙම එකක්. හරි. මේ මයිටොකොන්ඩ්‍රියම කියන එක ආලෝක අන්වීක්ෂයට පේනවද කියලා අහලා තිබ්බා. මයිටොකොන්ඩ්‍රියම ආලෝක අන්වීක්ෂයට පේනවද කියලා අහලා තිබ්බා. සාමාන්‍යයෙන් ආලෝක අන්වීක්ෂයට පේන සෛල කොටස් ගැන ගත්තොත් එහෙම සෛල බිත්තිය ආලෝක අන්වීක්ෂයට පේන. පැහැදිලිද? වර්ණ ගන්වන ලද සෛලයක නම් සෛල බිත්තිය ලස්සනට පේනවා. රික්තකය ලස්සනට පේනවා. න්‍යෂ්ටිය ලස්සනට පේනවා. පැහැදිලිද? විශාලන බලය ගොඩාක් වැඩි ආලෝක අන්වීක්ෂ තියෙනවා. ඒ වලට මයිටොකොන්ඩ්‍රියම සහ හරිතලව ගත්තොත් එහෙම හරිතලවේ මයිටොකොන්ඩ්‍රියමට කලින් පේනවා. ඒකට හේතුව හරිතලවේ කියන එක මයිටොකොන්ඩ්‍රියමට වඩා විශාලයි. පැහැදිලිද? හරිතලවේ කියන එක මයිටොකොන්ඩ්‍රියමට වඩා විශාලයි. තේරුණාද? ඒක නිසා මයිටොකොන්ඩ්‍රියම පේන්න පුළුවන් විශාලන බලය ගොඩාක් වැඩි ආලෝක අන්වීක්ෂයක් නම්. විභාගෙදී අහලා තිබුණේ ප්‍රශ්නේ තිබුණේ ආලෝක අන්වීක්ෂයෙන් පෙනෙන පරිදි විශාලත්වය කුඩා වන අණුපිළිවෙලට සකස් කරන්න කියලා තිබුණේ. එතකොට මුලින්ම අංක 1 දීලා තිබුණේ රික්තකයට. හරි අංක 2 දීලා තිබුණේ න්‍යෂ්ටියට. අංක 3 දීලා තිබුණේ හරිතලවයට. අංක 4 දෙන්නේ මයිටොකොන්ඩ්‍රියමට. පේනවා නම් මයිටොකොන්ඩ්‍රියම තමයි අන්තිමට වගේ පේන එතනින් පහළ තියෙන ඉන්ද්‍රිකා. ඔය අන්තප්ලාස්මී ජාලිකා රයිබෝසෝම වගේව ජීවිතේටවත් ආලෝක අන්වීක්ෂයෙන් දකින්න හම්බෙන්නේ නැහැ. පැහැදිලිද? ඊටමත් ඉහළ විශාලන බලයක් තියෙන ආලෝක අන්වීක්ෂයක
අපිට මයිටොකොන්ඩ්‍රියම දැක් ගන්න පුළුවන් කමක් තියෙනවා කියන එක අයිඩියා එකක් තියාගන්න. මොකද MCQ වල ඇහුවොත් එහෙම ඒ පිළිවෙල ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. බලපු ගමන් මුලින්ම පේන්නේ වර්ණ ගැන්විලා තියෙන රික්තකයේ පේනවා නම් තමයි ඒ කියන්නේ රික්තකයේ වර්ණ ගැන්විලා තියෙනවා නම් තමයි අපිට රික්තකයේ මුලින්ම පේන්නේ. ඊට පස්සේ අපේ අවධානය ටක් ගාලා යොමු වෙනවා මොකේද? න්‍යාස්ටියට. හරි න්‍යාස්ටියට. එතනින් පස්සේ හරිතලාව අන්තිමේට තමයි මයිටොකොන්ඩ්‍රියම පහළ තියෙන ඒ කියන්නේ මයිටොකොන්ඩ්‍රියම විශාලත්වයට වඩා අඩුවේ විශාලත්වයේ තියෙන ඉන්ද්‍රිකා කිසිවක් පේන්නේ නැහැ කියන එකත් මතක තියාගන්න. පැහැදිලිද? අවශ්‍ය නම් ඕගොල්ලෝ මේ පිළිවෙලත් ලියලා තියාගන්න. හරිනේ? හරි. මෙතනින් මොකක් අවසන් වෙනවද? ඉන්ද්‍රිකා අතර තවත් සුවිශේෂී ඉන්ද්‍රිකාවක් වෙන මයිටොකොන්ඩ්‍රියම කියන එක අවසන්. මයිටොකොන්ඩ්‍රියමේ අර්ථයේ තවත් වැදගත් කොටසක් මට මිස් වුණා කලින්. ඒ නිසා මම ඒකත් මෙතනදිම කියන චුට්ටක් අහගන්න ළමයි. ඒ තමයි මේ මයිටොකොන්ඩ්‍රියම අඳිද්දී සමහර ළමයි කරන වැරද්දක් තියෙනවා. හරි? විභාගයේදී ඔබට රූප සටහන් වලට ලකුණු ලබා දෙද්දී අපි ලකුණු ලබා දෙන්නේ හරි පැහැදිලිව සම්පූර්ණයෙන් නම් කරන ලද නිවැරදි රූප සටහන තමයි අපි ලකුණු ලබා දෙන්නේ. ඔබ අඳින ඕනම කුණුහරුපයක් සඳහා අපි ලකුණු ලබා දීලා අනේ කමන්නේ නැහැ නේ ළමයි පව් කියලා නිකන් ඉන්නේ නැහැ. පැහැදිලිද? ඔබ ඇඳලා තියෙන්නේ නිවැරදිම රූප සටහන නෙමෙයි නම් අපි ලකුණු ලබා දෙන්නේ නැහැ ඔබට. ඔබ නිවැරදිව කොටස් ටික නම් කරලා නැත්නම් අපි ඔබට ලකුණු ලබා දෙන්නේ නැහැ. රූප සටහනේ අඩුපාඩු තියෙනවා නම් හැඩය වෙනස් නම් අඳින්න ඕන කොටස් ඒ විදිහට නෙවෙයි නම් ඇඳලා තියෙන්නේ. ඔබට ඕන ක්‍රමයකට නම් ඇඳලා තියෙන්නේ. නැත්නම් ඔබේ ගුරුවරයාගේ මානසික ගැටලුවන් නිසා එයා අඳින විදිහට නම් ඔබ ඇඳලා තියෙන්නේ. අපි විභාගෙදී ඔබට ලකුණු ලබා දෙන්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ පේපර් පැනල් එකේදී පේපර් පැනල් එකක ප්‍රශ්න පත්‍ර බැලෙන්නේ මාකින් ස්කීම් එකකට අනුව. හරි. මාකින් ස්කීම් එකේ තියෙන රූප සටහන තමයි ඒගොල්ලෝ ලකුණු දෙන්නේ. ඒතර ඔබට ඔබේ ගුරුවරයා අඳින්න කියලා දෙන රූප සටහන අඩුපාඩු සහිත රූප සටහනක් නම් ඔබ ඒක ඇඳලා කියලා ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. නිවැරදිම රූප සටහන තමයි ලකුණු ලබා දෙන්නේ. මට මතකයි දැන් අපි අන්තිම කාලේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරද්දී සමහරක් ළමයි ඉන්නවා ඒගොල්ලෝ මෙන්න මේ විදිහට වගේ අඳින්නේ. එයාලට ඕන විදිහට තමයි අඳින්නේ. මෙන්න මෙහෙම තමයි නියර අඳින්නේ. මේ මැද්දොත් අපි එකම ලකුණක්වත් ඔබට ලබා දෙන්නේ නැහැ. ඇයි? නියරවල තියෙන්න ඕන විදිහ නෙමෙයි මේ ඇඳලා තියෙන්නේ. පැහැදිලිද? මියර මෙහෙම අඳින්නේ නැහැ අපි. හරි? මියර අඳිද්දී ඇඟිලි වැනි නෙරුම් විදිහට අඳින්න ඕන ලස්සනට පැහැදිලිව. හරි? මෙන්න මෙහෙම ලස්සනට පැහැදිලිව ඇඟිලි වැනි නෙරුම් විදිහට අඳින්න ඕන. මේව ඔබට ඕන විදිහට මොකක් හරි එකක් ඇඳලා කියලා අපි ලකුණු ලබා දෙන්නේ නැහැ. පැහැදිලිද? අනික් කාරණාව තමයි මේක දිගටි අවයවයක් විදිහට පේන්න තියෙන්න ඕනේ. ඒකත් මෙතන පැහැදිලිව තියෙන්න ඕනේ. අන්තර්පටල අවකාශය පැහැදිලිව තියෙන්න ඕනේ. මේ කියන කාරණා ටික පැහැදිලිව තියෙන්නේ නැත්නම් අපි ඔබට රූප සටහන සඳහා ලබා දෙන ලකුණු ලබා දෙන්නේ නැහැ. පැහැදිලිද? ටර්ම් ටෙස්ට් වල ඉස්කෝලේ ගුරුවරු ලකුණු ලබා දෙන්න පුළුවන්. නමුත් උසස් පෙළ විභාගයේදී ලකුණු ලබා දෙන්නේ නැහැ කියන එක හොඳට මතක තියාගන්න. ඒකයි සමහරක් වෙලාවට ඔය ඉස්කෝලේ වල මාරම ලකුණු ගන්න ළමයි විභාගයට ගියාට පස්සේ C3ක් තියෙනවා. ඇයි ඒ? ඉස්කෝලේ ගුරුවරු ළමයට තියෙන ආදරය වෙනුවෙන් මොකද කරන්නේ? අඳින හැම එකටම ලකුණු දෙනවා, ලියන හැම එකටම ලකුණු දෙනවා. පැහැදිලි. සමහරක් වෙලාවට ගුරුවරු ඉස්කෝලේදී ලකුණු ලබා දෙනවා. අඳින ඕනේ හිර ලකුණු දෙනවා, ලියන ඕනේ හිර ලකුණු දෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ළමයි තමන් ගැන නිකන් හෙනට හිතාගෙන ඉන්නවා. මේ ළමයි තමන්ගේ අඩුපාඩු හදන්න උත්සාහ කරන්නේත් නැහැ. අඳින එකට ලකුණු හම්බෙනවා සම්පූර්ණයෙන්, ලියන එකට ලකුණු හම්බෙනවා. ඒක නිසා හෙන සතුටින් ඉන්නවා. ඉස්කෝලේදී හොඳට ලකුණු දෙනවා. පන්තියේ පළවෙනියා දෙවෙනියා වගේ උඩම රෑන්ක් එකක්. නමුත් විභාගෙට ගියාට පස්සේ මුළු පන්තියේම ළමයි ගත්තොත් එහෙනම් මුළු පන්තියේම එක්කෙනෙක්වත් මෙඩිසින් සිලෙක්ට් වෙන්නේ නැහැ සමහරක් වෙලාවට. ඊට අමතරව මේ පන්තියේ ලොකුම ලකුණු ප්‍රමාණයක් ගත්ත ළමයාට තියෙන C3ක්. හරි. එහෙම වෙන්න හේතුව තමයි ළමයාට තියෙන ආදරයට හෝ ළමයාට තියෙන විශේෂ ගරුත්වයට හෝ ළමයා තමන්ගේ ටියුෂන් ක්ලාස් එකට එන නිසා ළමයිට ලකුණු ලබා දෙනවා. නිකන් ලකුණු ප්‍රදානය කිරීමක් වගේ තමයි කරන්නේ. ළමයි ඒක ළමයිගේ අඩුපාඩු කවදාවත් හදාගන්නේ නැහැ. ඒක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. මම නියෝජනයකට බුද්ධලන් දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව. හරි. පන්තියේ හොඳටම ලකුණු ලබා ගන්න ළමයි ඉන්නවා. පන්තියේ ඉහළම ලකුණු අතර ඉන්න ළමයි ඉන්නවා. සමහරක් වෙලාවට අපිට ඒක ප්‍රතිඵල කියද්දි අපිට හිතා ගන්න බෑ ළමයිට එහෙම වෙලා තියෙන්නේ ඇයි කියලා. අර ඉස්කෝල වලින් අනවශ්‍ය විදිහට මේ ළමයි උස්සලා තියලා තියෙනවා. අඳින ඕනේ හිර ලකුණු දෙනවා, ලියන ඕනේ හිර ලකුණු දෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ ළමයි තමන්ගේ අඩුපාඩු හදාගන්න. ඒ ළමයි highly තමන් ගැන self estimate එකක ඉන්නේ. ඒක නිසා ඒගොල්ලෝ විභාගෙදී සමහරක් වෙලාවට කඩාන වැටෙන්න පුළුවන්. ඒක නිසා තමන්ගේ අඩුපාඩු ටික හදාගෙන උසස් පෙළ හරියට කරගෙන යන්න. හරි. මම ඔයාලට උදාහරණයක් කියන්නම්. ඒ තමයි මට මීට අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා ළමයෙක් කිව්වා ටර්ම් ටෙස්ට් පේපර් එකේ ලකුණු 90ට වඩා ලකුණු තියෙනවා සර්. මේ මගේ තමයි අපේ ඉස්කෝලේ වැඩිම ලකුණු තියෙන්නේ මෙහෙමයි කියලා කිව්වා. ඊට පස්සේ මම කිව්වා මට ඔයාගේ සාමාන්‍යම පුරුද්දක් විදිහට ටර්ම් ටෙස්ට් වල ලකුණු දුන්නට පස්සේ ළමයි හැමෝටම කියනවා තමන්ගේ උත්තර පත්‍රය අරගෙන ඉන්න මට ඔයාලගේ උත්තර පත්‍ර බලන්න ඕනේ කියලා. ඒතකොට ළමයිගේ ඔක්කොම උත්තර පත්‍ර ටික උඩින් ළමයා ලැබුවම ලියනවා නම සහ පාසල
පන්තිය මොකද්ද කියලා ලියලා මම එකතු කර ගන්නවා. එදාට පහුවෙනි සතියේ මම බලලා ඒගොල්ලන්ට අඩුපාඩු තියෙන තැන් මාක් කරලා දෙනවා. හරි විශේෂයෙන් මට වුණ රූප සටහන් ටික එහෙම බලන්න. හරි අර කොහොමද ඇඳලා තියෙන්නේ කියලා බලන්න. ඔන්න ඔය වගේම එක ප්‍රශ්න පත්‍රයක් බලද්දී ඒ ප්‍රශ්න පත්‍රේ ලකුණු දීලා තියෙන විදිහ ගැන මම පුදුම වුණා ඇත්තටම. හරි. ඒ කියන්නේ මෙහි වගේ ලොකු ඡේදයක් ගත්තොත් එහෙම හිතන්නකෝ මෙන්න මේ විදිහේ ළමයා ලියලා තියෙනවා ඡේදේ. හරි. පැහැදිලිද? මේ ඡේදෙට මේක හරියක් දාලා තියෙනවා. මේ ඡේදෙට මේක හරියයි. මේ ළමයා ලියලා තියෙනවා කියලා හිතන්නකෝ ඡේද 10ක්. මේ වගේ ඡේද 10ක් ලියලා තියෙනවා නම් මේ ඡේදෙට එක හරියයි මේ ඡේදෙට එක හරියයි මේ විදිහට ඡේද 10ට හරි 10යි තියෙන්නේ. ලකුණු 150යි 150යි. මෙහෙම දාලා හරි ලකුණු 150යි 150යි. හරි දැන් මට වුණා ඇත්තටම මේ ඡේදේ මේ එක ඡේදයක හරි මේ සම්පූර්ණ හරියක් දාන්න මේක ඡේදේ කොච්චර කරුණු තියෙනවද කියලා බලන්න. හරි මම මොකද කරන්නේ මම කොළ පාට වගේ පෑනක් අරගෙන මම මේ ළමයා ලියලා තියෙන වාක්‍යයන් වල පොයින්ට්ස් කොච්චරක් තියෙනවද කියලා බැලුවා. මෙයා මේ වාක්‍යෙ ලියලා තියෙන්නේ. මේකේ අපි පොයින්ට්ස් වලට ලකුණු දෙන්නේ. අත්‍යවශ්‍ය කාරණාවට විතරයි ලකුණු දෙන්නේ. අත්‍යවශ්‍ය නැති කාරණාවට අපි ලකුණු දෙන්නේ නැහැ. හරි උක්තාක්‍යාත පද සම්බන්ධය ගලපනවට අපි ලකුණු දෙන්නේ නැහැ. හරි අනවශ්‍ය වැල් වටාරම් කියනකොට අපි ලකුණු දෙන්නේ නැහැ. පැහැදිලිද? ඊට අමතරව මොනවාද මේ අර විචාර ලියනවා වගේ මේක තවදුරටත් විස්තර කරනවා ලකුණු දෙන්නේ නැහැ. එක මේක නැවත රිපීට් කරනවා නම් ලකුණු දෙන්නේ නැහැ. සමහරවිට මේ ළමයා ලියන්න පුළුවන් 70 AS රයිබෝසෝම කියනවා කියලා තැන් පහක. අපි තැන් පහටම ලකුණු දෙන්නේ නැහැ. එක 70 AS රයිබෝසෝම ඇත කියන එකට විතරයි ලකුණු දෙන්නේ. තේරුණාද? පැහැදිලිද? මේක ਵਿਚාරය කරන ප්‍රශ්නයක් නෙමෙයිනේ. අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ කරුණු. ඔබ කරුණු ලියලා තියෙනවා අපි ලකුණු දෙනවා. මට හොඳට මතකයි මේ වගේ ඡේදයක් මම බැලුවා තනි හරියක් දාලා තියෙන ඡේදයක්. ඡේදෙටම එක පොයින්ට් එකයි තියෙන්නේ. එකයි. ඡේදෙටම එක පොයින්ට් එකයි තියෙන්නේ. එක පොයින්ට් එකයි තියෙන්නේ. මම මේ ඔක්කොම බැලින්නම් මෙයාට එන්නේ ලකුණු 60ක් විතර. හරි. 150 ලකුණු 60ක් විතර. නමුත් 150ක් දීලා. හරි. පැහැදිලිද? සමහරක් වෙලාවට ගොඩ ප්‍රශ්න පත්‍රයේදී එක ගුරුවරයෙකුට බලන්නත් අමාරුයි. ඒගොල්ලෝ නිකන් අර අපි කියන්නේ බ්‍රීෆ්ලි රීඩ් කරන ගමන් වගේ හරි දාන එහෙම ගැටලුවක් තියෙනවා. ඒක නිසා මේ මතක තියාගන්න වැදගත් කාරණාවක් මේක. හරි. තේරුණාද? ඔබට ලකුණු දුන්නාට පස්සේ ඔබ තනියම බලන්න ඕනේ අපහු මට ලකුණු දීලා තියෙනවා නම් කොහොමද ලකුණු දීලා තියෙන්නේ. ඉස්සර මම නම් ওই වැඩේ කරා. හරි. මට ලකුණු හම්බුණා නම් මම මිස්ගෙන් අහනවා මිස් මේකේ මොනවද පොයින්ට්ස්? මිස් මොන පොයින්ට්ස් වල ලකුණු දුන්නේ? ඇයි මගේ ලකුණු 150න් 100ක් වෙන්නේ? ඇයි ලකුණු 50ක් නැති වෙලා තියෙන්නේ? ඒ නැති වුණු ලකුණු 50ට අදාළ පොයින්ට්ස් මොනවද? මොනවද මගේ එකේ අඩුපාඩු තියෙන්නේ? මම නම් අහනවා. හරි. අහලේ අඩුපාඩු ටික හදාගෙන ඊළඟ පාර එහෙම නොවෙන්න වග බලා ගන්නවා. පැහැදිලිද? ඇත්තටම සාමාන්‍යයෙන් අපේ ටාගට් එක තමයි 150ක රචනා ප්‍රශ්නයක් ගත්තොත් එමේ ඒකේ ලකුණු 100ට වඩා වැඩිපුර ප්‍රමාණයක් ලකුණු තියා ගන්නව නම් ඒක වඩාත් හොඳයි. හරි. ඒකක් ගන්න හරිම පහසුයි එහෙම ළමයෙකුට. ඒ නිසා තමන්ගේ අඩුපාඩු ටික මුලින්ම හදා ගන්න. හරි. පැහැදිලිද? උසස් පෙළ කරනවා කියලා කියන්නේ තමන්ව පියවරෙන් පියවරට ඉහළට ඔසවා තබා ගැනීම තමයි උසස් පෙළදී වෙන්න ඕනේ. හරි. නිකන් අපි කියන්නේ ෆ්‍රී ඔෆ් charge දෙන ලකුණු ගන්න බලාපොරොත්තු වෙන්න එපා. නිකරුණේ ලැබෙන ලකුණු. නිකන් ලැබෙන ලකුණු ඔබට අවශ්‍ය නැහැ. ඔබ මහන්සි වෙලා ගන්න. බැරි වෙලා හරි ඔබට වැඩිපුර ලකුණු දීලා තිබ්බොත් කියලා අඩු කරගන්න. ඇයි ඒ තරම් නිහතමානී වෙන්නේ. ඔබේ ලකුණු නෙමෙයි. ඒ ඔබේ මට්ටම නෙමෙයි. ඔබ අනවශ්‍ය විදිහට ලොකුවට ඔළුවෙන් හිතාගෙන ඉන්න එපා. ඒක ඔබේ ඔබේ මට්ටමට ගැලපෙන ලකුණක් ලැබිලා තියෙන කියලා. හරි. විභාගයට ගියහම මේක ප්‍රශ්නයක් වෙන නිසා ඔබව නිවැරදිව තේරුම් ගන්න. පැහැදිලිද? ඒ නිසා මේ අඩුපාඩු කරන්න එපා. හරි. රූප සටහන අඳින්න රූප සටහන නිවැරදිම ක්‍රමයට අඳින්න. ඔබ අඳින හැම එකටම ලකුණු ලබා දෙන්න අපි බලාගෙන ඉන්නේ නැහැ. ඔබ අඳින රූප සටහන් වල නිවැරදිම රූප සටහන් වල විතර අපි ලකුණු ලබා දෙන්නේ. ඒකත් මතක තියාගන්න. එතකොට මයිටොකොන්ඩ්‍රියම ඇත්තේ මට කියන්න බැරි වුණ අනිත් කාරණාව තමයි මයිටොකොන්ඩ්‍රියමේ කාර්යයන්. හරි. මම පටන් ගන්නේ මුලින්ම නම් කිව්වා. අන්තිමේට වෙනම මාතෘකාවක් දාලා ලියා ගන්න ඕන ඕගොල්ලෝ. හරි. අන්තිමේට වෙනම මාතෘකාවක් දාලා ලියා ගන්න ඕන මයිටොකොන්ඩ්‍රියමේ කාර්යයන් කියලා. එහෙනම් මාතෘකාව දාලා ලියා ගන්න. මයිටොකොන්ඩ්‍රියමේ කාර්යයන්. මයිටොකොන්ඩ්‍රියමේ කාර්යයන්. මයිටොකොන්ඩ්‍රියමේ කාර්යයන්. හරි. මයිටොකොන්ඩ්‍රියමේ කාර්යයන්. ඒ අර්ථේ පළවෙනි කාර්යය සෛලීය සවායු ශෝෂණය මගින් ATP නිපදවීම. 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 ඒක පළවෙනි කාරණාව. අංක 2 ප්‍රභා ශෝෂණය සිදු කිරීමට දායක වීම. 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 හරි.
ප්‍රභා ශෝෂණය කියන සංසිද්ධිය මම ඔයාලට විස්තර කරන්නම් ඉස්සරහට. ප්‍රභා සංශ්ලේෂණයේ කාර්යක්ෂමතාවය අඩු කරන ක්‍රියාවලියක් තමයි ප්‍රභා ශෝෂණය කියලා කියන්නේ. මම ඔයාලට පෙරොක්සිසෝමය උගන්වද්දිත් ඔය වාක්‍ය ඔය විදිහටම දීලා තියෙනවා ගිහින් බලන්න පෙරොක්සිසෝමය උගන්වන තැන ප්‍රභා ශෝෂණය සිදු කිරීමට දායක වීම කියලා. ඇත්තටම ළමයි මයිටොකොන්ඩ්‍රියම් මොකද දන්නවද කරන්නේ? ප්‍රභා ශෝෂණයේදී හැදෙනවා ෆොස්ෆෝග්ලයිකෝලික් ආම්ලය කියලා විෂ රසායනික ද්‍රව්‍යයක්. හරි? එකක් දීලා තියා ගන්න ඕන අහගෙන ඉන්න. ෆොස්ෆෝග්ලයිකෝලික් ආම්ලය. මේක විෂ රසායනික ද්‍රව්‍යයක්. හරි? මෙන්න මේ විෂ සහිත ෆොස්ෆෝග්ලයිකෝලික් ආම්ලය විෂහරණය කරන එක තමයි මයිටොකොන්ඩ්‍රියමෙන් කරන්නේ. හරි? මේක බිඳහෙලන එක. හරි? මේ ෆොස්ෆෝග්ලයිකෝලික් ආම්ලය බිඳහෙලන එක තමයි මයිටොකොන්ඩ්‍රියමෙන් කරන්නේ. හරි? ඕන්න වරහන් තුල දාගන්න. ප්‍රභා ශෝෂණයේදී නිපදවන ෆොස්ෆෝග්ලයිකෝලික් ආම්ලය බිඳහෙලීම. ප්‍රභා ශෝෂණයේදී නිපදවන ෆොස්ෆෝග්ලයිකෝලික් ආම්ලය බිඳහෙලීම. ප්‍රභා ශෝෂණයේදී නිපදවන ෆොස්ෆෝග්ලයිකෝලික් ආම්ලය බිඳහෙලීම. ෆොස්ෆෝග්ලයිකෝලික් ආම්ලය බිඳහෙලීම. විෂ සහිත ෆොස්ෆෝග්ලයිකෝලික් ආම්ලය මෙයා බිඳහෙලනවා. ඒක ශාකයට මොකක්ද? අර විෂ බවින් ඇතිවන හානිය අවම කර ගැනීමට දායක වෙනවා. හරි? පැහැදිලිද? ෆොස්ෆෝග්ලයිකෝලික් ආම්ලය බිඳහෙලනවා. මේක ගැන අපි ඉස්සරහට බලමු. සෛලීය සවාය ශෝෂණයයි ප්‍රභා සංශ්ලේෂණය උගන්වද්දී මේක ඔයගොල්ලන්ට මම පැහැදිලි කරන්නම්. හරිද? මෙතනින් මොකක් අවසන් වෙනවද? මයිටොකොන්ඩ්‍රියම් අවසන් වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ හරිතලාවේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය ගැන. දැන් අපි සාකච්ඡා කරන්න තියෙන්නේ මේ වගේම තවත් විශේෂ ඉන්ද්‍රිකාවක් ගැන. එයත් ද්විපටලමේ ඉන්ද්‍රිකාවක්. නමුත් එයාගේ හැඩය මේ වගේ නෙමෙයි. හරි? එයාගේ හැඩය මේ වගේ නෙමෙයි. එයා ද්විඋත්තර කාචයක් වගේ. එයා ද්විඋත්තර කාචයක් වගේ. මම මුලින්ම නිකන් සරලව ඔයගොල්ලන්ට කියලා ඉන්නම්කෝ. එයා ද්විඋත්තර කාචයක් වගේ. අර ඔයගොල්ලෝ මෙහෙම අඳින්නේ ද්විඋත්තර කාච මතකද? මෙන්න මේ වගේ. හරි? පැහැදිලිද? බයිකන්වෙක්ස් ලෙන්ස් එකක් වගේ. ද්විඋත්තර කාචයක් වගේ. එහෙනම් කවුද එයාගේ නම? එයාගේ නම තමයි හරිතලාවය. එහෙනම් අපි ඊළඟ සාකච්ඡා කරන්න යන්නේ ක්ලෝරෝප්ලාස්ට් එහෙම නැත්නම් හරිතලාවයක දල ව්‍යුහය. එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා සූක්ෂම ව්‍යුහය කියලා. හරි. දැන් මේ ඔබ දකින්නේ සාමාන්‍ය සත්ව සෛලයක මයිටොකොන්ඩ්‍රියම තියෙන විදිහයි මේ සත්ව සෛලය තුළ තියෙන මයිටොකොන්ඩ්‍රියමේ 3D ව්‍යුහය මොන වගේද කියලා තමයි දැන් ඕගොල්ලෝ මේ දකින්නේ. හොඳට බලා ගන්න මේ මයිටොකොන්ඩ්‍රියමේ විශාල ප්‍රමාණයක් ATP හදලා නිකුත් කරන ආකාරය. මයිටොකොන්ඩ්‍රියම තමයි සෛලයේ ශක්ති බලාගාරය කියලා අපි කියන්නේ. ඔබට හොඳින්ම පේනවා බාහිර මයිටොකොන්ඩ්‍රියා පටලය. මයිටොකොන්ඩ්‍රියමේ අභ්‍යන්තර පටලය. ඔබ නිකන් 3Dව ත්‍රිමානව මවා ගන්න මේ මයිටොකොන්ඩ්‍රියම තියෙන විදිහ සහ මේ අභ්‍යන්තර පටලය මගින් අභ්‍යන්තර පටලයේ තියෙන මියර මගින් අභ්‍යන්තර පටලයේ පෘෂ්ඨික වර්ගඵලය වැඩි කරගෙන තියෙන ආකාරය පිළිබඳව. අන්තර්පටල අවකාශය ඔබට පේනවා. මෙන්න මේ අන්තර්පටල අවකාශයෙන් මේ යටපැත්තට වෙන්න තියෙන්නේ අභ්‍යන්තර පටලය. ඔයගොල්ලන්ට මතක ඇති මම ඔයගොල්ලන්ට කිව්වා සෛලීය ශෝෂණයේ තුන්වෙනි පියවර වන ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී ATP විදියට ශක්තිය නිෂ්පාදනය වෙන්න මෙන්න මේ අභ්‍යන්තර පටලයේ තියෙන මියර දායක වෙනවා කියලා. මේගොල්ලෝ දකින්නේ ඔය කියන ඉලෙක්ට්‍රෝන පරිවහන පද්ධතිය. මේක ගැන මුකුත් දන්නේ නැති වුණාට මේක දිහා බලාගෙන ඉන්න මේක හරිම ලස්සන ක්‍රියාවලියක්. හරි? මේක ගැන අපි ඉස්සරහට උගන්වනවා. දැනට බලා ගන්න මේකේ දකුණු පැත්තේම තියෙන රූපේ බලන්නකෝ. දැන් ඔය බඹරයක් වගේ කරකැවෙන පද්ධතිය තියෙනව නේද? එයා තමයි ATP නිෂ්පාදනය කරන්නේ. එයා පිහිටන්නේ අභ්‍යන්තර පටලයේ තියෙන මියර මත. මෙන්න මේ පොයින්ට්ස් ටික තමයි ඔයගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ.